අපි දන්නවනම් මෙන්න මේ දුර්වලතාවයට මට ඉඳයි මම මෙහා දන්නේ කාමයට. මෙන්න මේ දුර්වලතාවය කියන ද්වේෂයට, මේ නින්දට, මේ සැකයට, මේ පශ්චාත්තාපයට කියලා දැනගෙන ඉන්නවනම් ඒ නීවරණට ඇවිල්ලාට පහර දෙන්න තියෙන අඩු වෙනවා. අපි ඒක නොදැන ඒකට පොහොර දැම්මොත් තමයි අපි හරියට ඉදිකට මේ මහාන මැසිමේ උඩින් නූල එනකොට යටින් නූලෙන් කොක්ක වැදුනොත් තමයි මැස්ම වදින්නේ. උඩින් කොක්ක එනකොට යටින් කොක්ක වැදි ගියොත් දිගටම මැස්ස වැහෙනවා. අපි දන්නවනම් මෙන්න මෙතෙන් යනකොට මට සාමාන්‍ය රාගෙ මතුවෙනවා. මේ වැඩේ වෙනකොට මට ද්වේෂය මතුවෙනවා. මෙතෙන් යනකොට මට නිදිමත මතුවෙනවා. මේකට යනකොට පශ්චාත්තාප අතීත ඒව එනවා. මෙතෙන් යන සැකමත් වෙනවා කියලා අන්න එතෙන්ට යන්න ඕනේ. සතිය කියන ආඩම්බර අරමුණ අතට තියාගෙන කොඩි අතේ තියාගෙන. එතකොට ඒක එනකොටම අපිට පුළුවන් දැනගන්න සූදානම්ව ගියොත් සූදානම් නැතුව ගියාට වැඩිය ලොකු වෙනසක් යුක්තව ඒක බලන්න පුළුවන්. ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඒකේ ස්වභාව ලක්ෂණ එනකොට හානි කරනකොට යනකොට ලකුණු දකින්න පුළුවන්. අන්න ඒව කරලා ඒකට ඉදිරිපත් වෙලාම තමයි අපි පන්නරේ හයි කරගන්නේ. අපි පැතිරෙන ස්වයින් ෆ්ලූ හරි කමන්නේ මොකක් හරි ඉලක්ක පැතිරෙන තැනකට ඒකට අදාළ ප්‍රතිශක්තිය අරගෙන ප්‍රතිදේය ඇඟට විදගෙන වැක්සින් එක කරගෙන ගියොත් අපි යන්නේම විශ්වාසකින් විස බීජ තිබුණාට අපිට වදින්නේ නැහැ කියලා. විස බීජ නොයනව නෙවෙයි. එතකොට ඇතුළේ ප්‍රතිදේහය තියෙනවා. ඒක නිසා අපිට මුල දෙන්න පුළුවන්. ඒකේ භාවනා කරන කෙනා මුලදී භාවනා මධ්‍යස්ථාන හොයන යනවා. නිස්සද්දතෙන් හොයනවා. අනික් අයටත් කියන හද්ද කරන්න එපයි කියලා. එහෙම කරලා ටිකෙන් සතිය වැඩෙනකොට හැමදාම ඒ වගේ අන්තිම ප්‍රශස්ත තත්ත්ව හොයාගෙන එහිම läග ඉන්න නරකයි. මතුවෙන බාධාවලුදී ටික මේ සතිය යොදවලා මේ සමාධිය යොදවලා ඒ සතිය කැඩෙන්න ඇරලා ඒ නීවර ධර්ම මගක් එන්න ඇරලා මට කොච්චරක් මේකට මුහුණ දෙන්න පුළුවන්ද වෙන විදිහට කියනවා ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්ද කියලා බැලීමේ අර Tamange තියෙන සතිය සමාධිය සහ අටලෝක ධර්මයට කම්පා නොවීම ක්‍රමයෙන් වැඩෙනවා. අන්නේ වැඩෙන පස්සේ උපරිමයේ පරීක්ෂා කරන තැන තමයි එදිනදා කටයුතු. එදිනදා කටයුතු වලට ගියාම අපිට අසීමිත බාධා එනවා. හිතා ගන්න බැරි මට්ටමේ වෙනවා. අන්නේ සෑම දෙයක්ම හිතාගෙන යන්න මේ පෙර අපේ හේතුඵල කර්මයකටයි මේක එන්නේ. ඒ නිසා මේක කවදාකවත් මූණ නොදී අපිට කවදාකවත් මේක ඇඟිලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා එන හැම දෙයක්ම කිසියම් බාධාකින් තොරව එන්න දෙන්න මට ප්‍රතික්‍රියා නොකර සිටීමට තියෙන Tamanගෙම හැකියාවල් පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අපි හරියට වැස්සක් වෙලා රෙකෝඩ් එකක් දාගෙන යනවා වගේ ලෙඩ රෝග තියෙන තැනට වැක්සින් එකක් කරන් ගියා වගේ කවුරු කොහොම අපිව ආසාදනය කරන්න හැදුවත් යම් ප්‍රමාණයකට අරස වීමේ ශක්තිය අපේ තුලටම ආපු දවසේ තමයි අපිට ධර්මෙ වැටෙන්නේ. අපි එක්කන් දීයෝ යදිනවා නම් බුදුන්ට කියනවා නම් සාප කරනවා නම් යදිනවා නම් ඒ තාකල් වෙන්නේ අපේ මානසිකත්වයේ අධිෂ්ඨාන ශක්තිය ඉන්ද්‍රිය ධර්ම මොට වෙන එක විතරයි. මැලවෙන එක විතරයි. කබර වැටෙන එක විතරයි. දුර්වල වෙන එක විතරයි. ඒ නිසා සතිය සමාධිය පරියන්කේදී හොඳට පුරුදු කරලා ටික එන ඒ නීවර ධර්ම වලට පුහුණු කරලා සක්මන් කරන වෙලාවේදී ඊට වැඩි ප්‍රකටව ප්‍රබල වෙනකොට පුළුවන් තරම් මේක මම මේ මට්ටමට මගේ සති සමාධි දියුණු කරන්න ඕනේ ප්‍රතික්‍රියා නොකර ඉඳගෙන ගන්න ඕනේ කියලා එදිනදා ජීවිතයේදීත් එන සෑම දෙයකටම කවදාකවත් නොවිය යුතු දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකෙ සිද්ධ වෙන්න ඕනේ දෙයක්. මේ දේ මට වෙන්න එපා කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එතුමා හෝ එතුමිය තමන්ගේ හිත දුර්වල කර ගැනීමක් පමණයි. මේ වෙන දෙයට කවදා හරි මම 100%ක් මොන දෙන්න ඕනේ කියලා හිතුවොත් එන්න වීරයන් වඳින පුද්ගලයෙක් නෙවෙයි වීරයෙක් බවට පත් වෙනවා. අපිට හරියට බැලකමක් තමයි අපි මේ වීරයන් වන්දනා කරන්නේ. වීරයන් වන්දනා කරන්න අපි දුර්වල වෙනවා. අපි කවදා හරි අදිස්ථාන කරන්න ඕනේ වීරයන් වෙන්න. වීරයන් වෙන්න නම් කරන්න තියෙන එකම දේ සතුටට මුහුණ දෙන්න. සතුටට මුහුණ දෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක් නෙවෙයි කියලා අවධාරණය කරනවා. දුරට ඒකට මුහුණ දෙන්න පටන් අරගත්තට පස්සේ අපේ වරින් වර පොඩි තුවාල සිද්ධ වෙනවා. පසුබෑම් සිද්ධ වෙනවා.
සිද්ධ වුණාට මොකද ඇතුලෙන් එන ශක්තිය ස්වයං සිද්ධ ශක්තියක් එන්නේ. කිසිසේත්ම වෙන කෙනෙක් තුල නෙවෙයි වෙන තැනකින් නෙවෙයි එන්නේ එතනින්. ඒකට කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා. තන්වැසි නුවණ කියලා කියනවා. නැත්නම් appropriate technology කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේක කොච්චරක් අපට දෙන්න උනන්දු කරාද කියලා කියනවනම් උන්වහන්සේ කොටින්ම අද්දේ හොදාගත්තා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ කියලා. කරන දේ නම් ওই දන්නා දේ දැඩි කර ගැනීමෙන් නිතරම අපිට හම් වෙන මේ බාධා වලට ප්‍රතික්‍රියා නොකරන්නේ මූණ දීමේ අපිට හිතා ගන්න පුළුවන් ගුරුවරයෙක් නැතුව භාවනා ක්‍රමයක් නැතුව භාවනා මධ්‍යස්ථාන නැතුව කාණ්ඩ බණ මොනවාක්වත් නැතුව සිද්ධාර්ථ ගෞතම තුමා ඒ තටත් රකින්න කාලේ කොහොම මේවට මුණ දෙන්න ඇද්ද කියලා. දැන් අපිට භාවනා මධ්‍යස්ථාන තියෙනවා. දාන දෙන්න කට්ටිය ඉන්නවා. උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා. කමඨාන් සුද්ධ කරන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපි නිකන් හරියට පින්න පුහුල් ගෙඩිය වගේ අවුවට පින්නට හැදෙන්නේ නැතුව ඉතින් හිතනවා මේක මේ කොන්ත්‍රාත් ක්‍රමයටම නිවන් දකින්න පුළුවන් කියලා. හැම දෙයකම පත්‍රේ කොන්ත්‍රාත් ගන්න. අපිට දුකක් එනකම් පත්‍රකාරය බලන්න ඉන්නේ එකෙන් කීයක් හරි හම්බ කරන්න. මොක කාටවත් බෑ සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධ කළ දෙන්නේ. මේ ඔක්කොගෙම අපි කරන්න හදන්නේ අපි අපේ තියෙන බොළඳ ගතිය, අපේ තියෙන පසුබාහන ගතිය දිනු කරන එක. බුදුරජාණන් වහන්සේ මේකට එකවර අපි විවෘත කරන්නේ නැහැ. උන්වහන්සේ කියන පරියන්කේ ඉඳගෙන ටික ටික පුරුදු කරලා සක්මනට ගිහිල්ලා ටිකක් තව ඒක දැඩි කරලා එන ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගත්ත දවසේ වැඩියෙන්ම සතුටින් බුදුහාමුදුරුවෝ. ඒක නිසා ඔය ජීවක වෙදතුමා යනකොට තිසාපාමොක් ආචාර්ය ගාවට හැංගීමක් තිබුණේ නැහැ වෙද කෙනෙක් වෙන අදහසක්. ඊට පස්සේ උගන්වනකොට යා තේරුම් අරගත්ත පාවට්ට ගහේ පංචාංගේ තියෙන ගුණ. රණවරා ගහේ තියෙන පංචාංගේ ගුණ එක ඉගෙනගෙන ඒ එක වෙන් තියෙන ගුණ හිතේ රඳාගත්තා. පාවට්ට කුලේ තියෙන ගුණේ පොත්තේ නැහැ. පොත්තේ තියෙන ගුණේ මලේ නැහැ. මලේ තියෙන ගුණේ මුලේ නැහැ. මේ හැම එකකම වෙන් ගුණ තියෙනවා. ඒ වගේම රණවරා කුලේ පාවට්ට කුලේ ගුණ සමාන නැහැ. මේක හොයාන අන්තිමට ගියාට පස්සේ ගුරුවරයා මෙයාට යම් ප්‍රමාණයකට මේ ශක්තිය මේ ගැන්නිල්ල එකින් එක වෙන ಗುಣ පෙන්ලා දුන්නද කියනවනම් මෙයාට අන්තිමට PhD dissertation එකට එහෙම නැත්නම් research එකට දුන්නේ මොකද්ද කැලේට ගිහලා බලන්නේ කිව්වා බෙහෙතට ගන්න බැරි જાතියක් තියෙනවා කියලා. ඉස්ලාම අපි බලන්නේ බෙහෙත් පෙළ අඳුරන්න දන්නේ නැහැ කියලා කොහොමද බෙහෙත් කියලා අඳුර අන්තිමට අහන්න වෙන්නේ කොහොමද බෙහෙත් නොවෙන්නේ කියලා. අන්තිමට දවස් 7ක් මුළු කැලේ ඇවිදලා හිස්සතින් ගෙදර ඇවිල්ලා තිනවා දිසාපාමොක් ආචාර්ය ගාවට දවස් 7ක් උදේ හවස කැලේ ඇවිද්දා එකම ගහක්වත් නැහැ බෙහෙතට නොගන්න. එනිසා හොඳට භාවනා කරලා පස්සේ හමන හුණගත් කමටහනක් වෙනවා. පත් වෙන ගින්නක් කමටහනක් වෙනවා. ගලන ගඟත් කමටහනක් වෙනවා. පොළවත් කමටහනක් වෙනවා. ඕන කෙනෙක් අපිට බාධා කරපුවාම ඒක තුළින් ධර්මය මතු කර ගැනීම ශක්තිය අපිට තුළ මතුවේ. මතුනාට පස්සේ හිතනවා මේ ලෝකෙට අපි ආවේ මේ ලෝකයේ තියෙන දේවල් විඳලා කාමදප්ප විඳලා ලෝකෙට කාමරාජනීගේ කාමරාජධානිය බැල මෙහෙකම් කරන්න නෙවෙයි මේක විනිවිද දැකලා මේ වගේ කාමයේ ඇති වෙන හැටි ඒකාග්‍රතාවයේ මේක පාවිච්චි කරන හැටි මේකට ද්වේෂය ඇති වෙන හැටි මේ තුලින් ප්‍රීතිය ඇති කරන හැටි මේකට බුබ්බඩ වෙලා නිදාගෙන වැටෙන හැටි මේකෙන් සම්පූර්ණ විතක්කයට හිත යොදන හැටි ඒ වගේ මේකේ මේ අතීත නාගත හිතවිලි හිතලා හිත දෙගිඩි දහරු කරගන්න හැටි මේ තුලින් සුඛය ඇති කරන හැටි ඒ වගේම සැකය හිතලා මේ ලෝකේ අපි පරදින හැටි මේ තුලින් ධම්මවිචේ සම්බොච්චංගය ඇති කරන හැටි නැත්නම් ධම්මවිචේ ඇති කරන හැටි කියන මේ ඕනම දෙයකටපත් කරන ගතිය තමන්ගේ පුහුණු මට්ටම මත ඉතේ දියුණු මට්ටම මත තියෙන දෙයක් ඉසක්කා පොළොවට බෑ අපිට කෙලෙස් ඇති කරන්න. ගින්නට බෑ අපිට කෙලෙස් ඇති කරන්න. ජලයට බෑ අපිට ගින්න කෙලෙස් ඇති කරන්න. ඒ නිසා මේ හතර මහ භූතයෝ මොනව කරන්නද කියලා අහන බුදුරජාණන් වහන්සේ. නුපුදු මනසට මේ සෑම දෙයකම කෙලෙස් ඇති වෙනවා. අපි පටන් ගත්තේ එතනින් තමයි. නමුත් අපි යම් කිසි තැනක ඉන්නවනම් දැන් 10ක් 15ක් මෙන්න මේ தත්ත්වෙදී අපිට කෙලෙස් ඇති නොකරගෙන ඉන්න පුළුවන් කියන එක අපි උත්සාහ කරන්න ඕනේ. ඒක 20 30 40 වශයෙන් විවිධ විෂම තත්ත්වයන් යටතේදී මේ කෙලෙස් ඇති නොකර ගන්නා තත්ත්වෙ ටික ටික දවසේ ඉහළ දාන්න.
ඒ නිසා අපි ලොකු සාන්ති කියන්නේ කියනකොට මේ විසම ලෝකේ සමහිත ඇති කරන එක තමයි යෝගාවචරය ගතිය. ලෝකේ සම කරන එක නෙවෙයි. ඒක කවදාකවත් කරන්න බෑ. මේ ලෝකේ සදාචාර කරන්න හෝ එහෙම නැත්නම් මේ ලෝකේ කාමයට ඇදෙන එක නතර කරන්න හෝ ඒක අපිට තිය බුදුහාමුදුරන්ටත් බෑ. ඉතින් අපි කරන්න බැරි වැඩ කරන්න හදනවා මේ ලෝකය හදන්න හදනවා. ලෝකේ සදාචාර කරන්න හදනවා. අහල පාල ඉන්න කට්ටිය සදාචාර කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපේ හිතේ වැඩේ අයාල යන්නේ. ඒ නිසා අපි දැනට තියෙනවා නම් 10ක 15ක හරි කමන්නේ 20ක 30ක හරි කමන්නේ. කෙලස් නැති තත්ත්වයක් අපි හිතා ගන්න එක වටිනා ප්‍රශස්ත මූලාරම්භයක් තියෙනවා. මේකේ අවධානයතොට කියන්න තියෙන මොකද්ද? මෙන්න මේ ශක්තිය අපි ළඟ තියෙන මේ යම් නොසලින ශක්තියක් යම් ප්‍රතික්‍රියා නොකරන ශක්තියක් යම් සති ශක්තියක් තියෙනවා. ඒක දියුණු කරන්නේ අකමැති වුණත් කරන්න දෙයක් නැහැ කරදර වලින් පමණයි. හැම බාධාවකම තියෙනවා අපිට බුද්ධ බණ. හැම බාධාවකම තියෙනවා අපිට සාධකයක්. සැප ලැබෙන්න අපිට පටු වෙනවා දුක ලැබෙන්න අපේ හිත තියුණු වෙනවා. බුබ්බඩ කම්මැලිය කවදාකවත් කැමති නැහැ ඒක අර පින්න පූල් ගෙඩිය ගහලා තිබ්බා වගේ ඔක්කොම ලෝකයෙන් අපිට සැප ලැබෙනකම් බලائیں. බුදුරජාණන් වහන්සේ ශක්තිති රජකමක් අතහැරලා එළියට බැස්සේ මොනක්වත් කරන්නේ නැහැ. ගිහි කාලේ බුදු වුණාට පස්සෙත් නැහැ. උන්වහන්සේට ඕන සැපක් ඉල්ලන්න දෙනවා. කිසිම සැපකට ගියේ නැහැ. සැප සොයාගෙන යෑම කියලා කියන්නේම බුබ්බඩකම. තියෙන සැප විඳින එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පෙර කල පිටට ලැබේ. නමුත් සැප අපේක්ෂා කරනවා කියලා කියන්නේ එන්නත් ඉස්තර වෙලා බය වෙන එක. ඒ නිසා අපි විපස්සනා කරගෙන යනකොට එන ඕන දෙයකට මුහුණ දීමේ ශක්තිය තමයි වැඩි. ඒ නිසා ඒකේ කැපිපේන අභියෝගය තමයි මේ නීවර ධර්ම. මොකද ඒක කොහොම හුදු හිතවිලි. කාමච්ඡන්දය කියලා කියන්නේ හුදු හිතවිල්ලක්. ව්‍යාපාදේ කියන්නේ හුදු හිතවිල්ලක්. නිදිමත කියලා කියන්නේ හිතවිල්ලක්. අතීතයේ හිතනවා අනාගතයේ හිතනවා කියන්නේ හිතවිල්ලක්. සැක කියන්නේ හිතවිල්ල. ඒකට මේ සූදානම් ශරීරේ යනවනම් ඒක නිකන් බලාකුලක් කරා ආශයන්තරාවක් යනවා වගේ හැප්පෙන්න දෙයක් නැහැ. බය වුණොත් මේ කුලක් මහ කන්දක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට අපේ ප්‍රතිශක්තිය වැඩෙනකොට ඉවසීමේ ශක්තිය වැඩෙනකොට අශ්ලෝක ධර්මේ කම්පාවන් අතර වෙනකොට මේ නීවරණ ධර්ම නිකන් සමන් තෙල් කුණු තියෙන අතකට සමන් ටිකක් ගාලා හොදලා අතු පිරිසුදු කරන්න වගේ අතහරින්න පුළුවන්. ඒ නිසා නීවරණ එනකොට දුවන්න පුරුදු වෙන්න නරකයි. යම් වෙලාවකට ඒ නීවරණ දිහා බලලා ඒකේ මුලැමැදාක දැක ගන්න පටන් අරගත්තොත් ඒක අනිවාර්යයෙන්ම නීවරණය දුර්වල කරලා හිතේ කුසල ශක්තිය එහෙම නැත්නම් මේ විපස්සනා ශක්තිය සති ශක්තිය වඩනවා. ඒක නිසා යෝගාවචරය ඉස්සරහට වැඩෙන්න අර මූලාරම්භයේදී බලාපොරොත්තු වෙච්ච භාවනා මධ්‍යස්ථාන හොයන්න යන්නේ නැහැ. මූලාරම්භයේදී බලාපොරොත්තු නිස්සද්දතාවයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලාරම්භයේ බලාපොරොත්තු වෙච්ච විදිහට ගුරුවරගේ අනිවාර්යම අවශ්‍යතාවය ඕන කරන්නේ නැහැ. එනේන දෙයට මුණ පටන් ගන්නට පස්සේ තමයි යෝගාවචර සබ්‍රහ්මචාරී කියන නම් වලට ගැලපෙන්න පටන් ගන්න. ඒ නිසා අපි කුඹුර ගොවිතැන් කරනකොට ඇට තවාන් දානකොට ඒකට සම්පූර්ණ ආරක්ෂාකාරී තත්ත්වයක් දෙනවා. අන්ධකාරය තියලා වතුර දීලා වහලා තමයි පැට තවාන් කරන්නේ. ඊට පස්සේ තවාන් කරලා කුඹුරේ හදනකොට අර්ජුනී ටිකක් ගොරෝසු තත්ත්වල හදනවා. ඊට පස්සේ ඒක ගලවල ඉවරලා ප්‍රධාන කුඹුරේ හදනකොට සම්පූර්ණ අවුවට වැස්සට විවෘත කරලා එතන තමයි ගහ වැඩෙන්නේ. තවාන තුල කවදාකවත් තවානේ ආරම්භයේ මිස වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා භාවනා කරන කෙනා හැමදාම අම්මගේ තනින්ම කිරි බිබින්න හම්බ වෙන්නේ හම්බ කරගෙන කන්නේ. ඒකට හැමෙන ප්‍රධානම බාධාව තමයි මේ නීවරණයන් අපිට විලිස්සාගෙන එළියට එනවා. කාමච්ඡන්දය ඇති කරනවා, ද්වේෂය ඇති කරනවා, නිජමත ඇති කරනවා, හිතේ මේ දුවනවා, සැකපොදුනවා. අනික පොඩ ඉන එකට අදාළ ප්‍රමාණයට ප්‍රතික්‍රියා නොකර මුහුණ දීමේ ශක්තියට ඇති වෙනකොට මුළු විශ්වයේම විශ්වවිද්‍යාලයක් වගේ හැම තැනම අපිට පාඩම් පන්තියක් තියෙනවා. ඒ පාඩම් පන්ති බෞද්ධ ආගම තුළින් විතරක්ම නෙවෙයි යන්නේ. මව් භූමිය තුළින් විතරක්ම නෙවෙයි යන්නේ. ඕන තැනකින් ගන්නවා. අන්න එදාට තමයි අපි මනුස්ස හිතේ මේ මනුස්ස මනසේ මනුස්ස මොලේ උපරිම ශක්ති ක්‍රියාත්මක කරලා ඒන හැල හැපිලි වලින් ඒන ඒවට කියන්නේ අෂ්ටලෝක ධර්ම කියලා කම්පා නොවි විසම ලෝකයේ සමහිත පවත් ගන්න පුළුවන්.
ඉතින් සාමේ උරග සූත්‍රයේ මුලින් ළඟට බලනකොට මේ එක එක ධර්මයක් එකේ පුදුමාකාර තාලයකට පුරුදු කරලා ඒ අවසානයේට මේ ලෝකේ ඕනම කෙනෙක් වැටෙන මේ නීවරණ පහට ආරක්ෂාවක් එහෙම නැත්නම් ප්‍රතිශක්තියක් ඇති කරාට පස්සේ ඒ පුද්ගලයාට ලෝකෙටම සාධාරණකමක් ඇති වෙනවා. හතර ඊර්ෂ්ටුවටම සමාන ගුණයක් ඇති වෙනවා. හතර මහා ධාතුන්ටම සමාන ගුණයක් ඇති වෙනවා. කෙලෙස් වලටයි කුසල් වලට සමාන හිතක් ඇති වෙනවා. අසාධාරණටයි සාධාරණට සමාන හිතක් ඇති වෙනවා. කොතන හිටියත් මොනවා කෙරුවක්වත් තාදී ගුණය කියලා කියන්නේ ඒකට කියන එහෙව් ගතිය කියලා. අන්න මේ එහෙව් ගතිය තමයි අවසානෙ වෙන්නේ. එහෙම නැත්නම් මේ භාවනා කළ සැප දෙනවා කියන කතාව අර පොඩි ළමයි හුරතල් කරන කතාවක්. දුක දරා සිටීමේ ශක්තියක් ඇති කර දීම තමයි මේ භාවනාදි කරන්නේ. ඒ තාදී ගුණේ නම් වූ එහෙව් ගුණය කොයි එකටත් නොසලී වෙන ගුණය තමයි විපස්සනා අවසාන. අනේකෙදි මේ නීවරණ හොඳ කැපිපේන බාධාවක් හෝ සාධකයක් සලස් කරනවා. ඒ නිසා අපි භාවනා කොච්චර දියුණුද කියන ප්‍රශ්නේ තම තමන්ට දැනගන්න ඕන නම් මේ එක එක නීවරණ කුප්පණ්ඩ මුළු ලෝකෙම බලන ඉඳද්දී ඒ කුප්පණ ඒ අවශ්‍යන නීවරණ තියේදී තමන්ගේ ගුණ චරිතය වට ගන්න නැතුව තමන්ගේ කොඳුයට පෙළ කඩා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් ශක්තිය හැංගිලා නෙවෙයි තත්ත්වයට මුණ දීලා අන්න ඒ තුලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා දවසින් දවස අපි ඉදිරියට යනවාද පස්සට යනවාද කියලා. ඒක මම හිතන්නේ මේ වගේ පිරිසක් බැලුවොත් මේ පෙන්වන්න හදන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අපිට සතුට වෙන්න පුළුවන් ටිකෙන් ඒ බාධක කරදර ටිකක් තියෙද්දි සතිය පැවැත්වීමේ සමාධිය පැවැත්වීමේ දක්ෂකම තියෙනවා නම් ඒකම තමන්ගේ තියෙන ගුණෙම පිළිහිට කරන මේක තව දුරටත් දියුණු පවුණු කර ගැනීම තමයි අපිට උදව් වෙන්නේ. එන්නේ එතකොට අපි ගුරුවරයාගෙන් නිදහස් වෙනවා ධර්මයෙන් අයින් වෙනවා කියලා කියන ධර්මෙ තිබුණත් එක නැතත් එක අපි දන්නව කරන්න ඕනේ දේ. කෙලස් තිබුණත් පින් තිබුණත් අපිට බාධාවක් නැහැ. එතකොට තමයි මේකට විමුක්තිය කියලා කියන්නේ. කිසිම தත්වයකට යටත් නැති ඕනම தත්වයකට වැඩ කරන්න පුළුවන් தත්වයකට එන්න ඕනේ. එදාට තමයි අපිට පරිනිර්වාණය වෙන්නේ ඉස්සලා මැරෙන්නේ ඉස්සලා මෙලොවම මේ ජීවිතේම මේ මුළු ලෝකෙ මේ කුණු වෙලා මේ විදිහට මේ කාම භෝගින් ගත කරාට අපේ හිත නෙළුම් පතක් උඩ වැච්ච වතුර කඳුලක් වගේ නෙළුම උඩ තිබ්බට පත උඩ තිබුණට නොතැවරි. ඒකෙම තමයි තියෙන්නේ. නැතවරි ඉන්න පුළුවන් ගතියක් කියනවා. ඒ නිසා බුදුහාමරගේ ධර්මයේ පෙන්වන්නේ නෙළුමක් පුපුරනවා වගේ. නෙළුමේ උඩ කොන ලෝකේ තියෙන අන්තිම පිවිතුරුකම් පෙන්වනවා. යට කොන මඩ ජොහරුව. කදාකත් නෙළුමට මඩ නැතුව ජීවත් වෙන්න බෑ. මඩෙන් තමයි සාරේ ගන්නෙ. මේ ලෝකේ තියෙන මේ විසම කුණු කෙල වලින් තමයි සාරේ ගන්න. අන්න උඩට ආවට පස්සේ වතුරේ නොතරපෙන. වතුරෙන් නොගැලෙන තත්ත්වයකටපත් වුණාට පස්සේ මේ සම්පූර්ණ අන්ත දෙක මැද පුදුමාකාර සම්බර භාවයක් පවත්වන්න පුළුවන් ගතියක් එනවා. ඒකට අපි මුනි කියන වචනේ පාවිච්චි කරනවා. එහෙව් කියන ගතිය පාවිච්චි කරනවා. තථාගත කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි අර මඩ ගැන කැලැජ්ජ ගෙන්නේ නැහැ. උඩාර මඩ වතුර නොගෑවෙන නිලුම්පතේ තියෙන පිවිතුරු භාගන ආඩම්බර වෙන්නේ නැහැ. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි මේ හේතුඵල සම්බන්ධතාවය තියෙන්නේ. ඒ නිසා එවැනි අසිරිමත් දෙයක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තමයි මනසෙට කියලා කියන්නේ. ඒ නිසා අපි කුල්ලෙන් වහපු පහනක් වගේ හංගලා තියන්නේ නැතුව එන්නේ අභියෝග වලට මුණ දෙගෙන ඉදිරියට යන්න ඒ බුදුහාමුදුරු ලෝකෙට මතු කරපු නෙළුම් මල ඇති කරගන්න පුළුවන්. මේකේ බීජ හැම කෙනෙක් ළඟම තියෙනවා. හැම කෙනෙක් ළඟම මේ ප්‍රභාසර හිත තියෙනවා. මේක අභියෝග වලට වැදිලා අර පිට තියෙන කුණු තට්ටු ගැලවිලා ගියාට පස්සේ අර ප්‍රභාසර එළියට එනවා. ඒකදී මේ තියෙන නීවරණ පාඩම එහෙම නැත්නම් නීවරණ අභ්‍යාසය මුළු ගන්නේ නැතුව පස්සට යන්නේ නැතුව ශක්ති ප්‍රමාණය මුණ දීමේ අනිකුත් කෙලස් කපන්න වගේ මේක කපාගෙන ඒ නෙළුම් මල පිපෙන්න මේ බණත් ඒකාන්තයේ මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ධර්ම දේශනාව සමාප්ත කෙරෙනවා.